නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා කතනේ ධම්මා භාවනාය පාරම්භා අවදේශ රාග දේශ මොහ සතේ කච්ච ගෙදේසු සංසම්පයුක්තෝ වේදනා ස්කන්ධෝ සංඥා ස්කන්ධෝ සංඛාර ස්කන්ධෝ විඥාන ස්කන්ධෝ සංසමුත්ථානං කාය කම්මං වචී කම්මං මනෝ කම්මං ඉමේ ධම්මා භාවනාය පාරම්භාති අතිගෞරවණීය සදා පූජනීය වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි සත්‍යනා බුද්ධ සම්පන්න කාරණක දෙන්නුනි මේ අපසර ස්වර්ණමාලී චෛත්‍යායන මහත්යාපියට අද දවසේ පුරා කරන මේ සිංකම් කරන මේ දිනවතුන් හිතට කායයට යම් පිළිතුරක් ඇති නමුත් සසරගත දුක්ඛ ස්වභාවය සිහි කරලා ඒ අපහසුතාවයන් මොහොතකට ඉවතගෙන නොයෙක් අරමුණු වල හිත දුවන්නට නොදී බොහෝම වමනාවෙන් මේ මොහොතේදී මේ දේශනාව ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. විශේෂයෙන්ම භාවනා සම්බන්ධව මේ විදිහේ පතනවිලි අදහස් රාශියක් තියෙන විදිහට නියම භාවනා ක්‍රමය මොකක්ද? ඒක අපි හඳුනගන්නේ කොහොමද? කුමක් සඳහාද අපි භාවනා කරන්නේ කියන කරුණු ටික පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නට විස්තර කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ දේශනා කරන ධර්ම කරුණු මේ ජීවිතේ නෙමෙයි සසරදී අපිට ඒ තරම් පුරුදු නැහැ. අපේ ජීවිතවලට හොඳට පුරුදුයි නීවරණ සහගත ආස්තව සහිත වචන. අහම්බෙන් යන්නේ නමුදු ඒ වචන අපිට මතක තියෙනවා. නමුත් නීවරණ ධර්ම ගෙවෙන ආශ්‍රව ධර්මයන් හේවෙන ඒ වචන අපිට පුරුදු නැති නිසා අපේ මතකෙ නැදෙන්නේ නැහැ. ඒ නිසා හොඳ වමනාවෙන් හොඳ අවධානයෙන් මේ දේශනාව ශ්‍රවණය කළොත් විතරයි යම් අර්ථයක් ජීවිතයට ලබා ගන්න පුළුවන් ධම් ධර්ම එකතු කරගන්නට ලැබෙනවා. මේ දේශනාව විස්තර කරන්න ඉස්සරලා අපි හැමදෙනාගේම සතරගත ජීවිත ස්වභාවය ගැන මම කෙටියෙන් පොඩ්ඩක් මතක් කරනවා. ඒ සතර ස්වභාවය අපිට තේරුනොත් නිකමට හරි හිතට දැනුනොත් තමයි භාවනාවේ ධර්මයකට අපේ හිත නැඹුරු වෙන්නේ. නැත්තම් නීවරණ ධර්මයන්ගෙන් ගැටුණු මනසක් තියෙන අපිට භාවනාදී ධර්මයන්ගේ විශේෂ වටිනාකම තේරෙන්නේ. ඉතින් දේශනා කළ දේශනා පාරේ විස්තර කරන්නේ ඉස්සරලා
අපි හැමදෙනාම ඇවිදින අපි හැමදෙනාගේම පැවැත්ම වෙච්ච සතර ස්වභාවය අපි මොහොතකට මෙනෙහි කරලා බලමු. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතබ්බෝ යම් වික්කවේ සංසාරෝ බුද්ධා කෝටික පඤ්ඤායති අවිජ්ජා නීවරණං පස්සාන පරියෝජනං සම්දානවසං සංසරිතං මමං චේතුම්මා කංච. මහණෙනි, මේ සතර අති දීර්ඝයි. මේ අති දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් වෙන්නේ නැහැ. මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාව නැති නීවරණයෙන් වැහිලා, තණ්හාව නැති සංයෝජනයෙන් වැහිලා, නුඹලත් මා බොහෝ කාලයක් මේ සතරේ නිරත ජීව දැරිතරුවා කියලා භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළා. මහණෙනි, මේ සතර නිකම්ම අපි ජීව දැරිතරුවා නෙවෙයි. මේ දීර්ඝ සංසාර ගමනේ යනකොට තමන්ට ඇඟලේ කිරිකල්ලා පොප්පු, තමන්ගේ ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු එකතු කළොත් ඒ මේ ජීව මහා සමුද්‍රයේ ජලයට වැඩි කියලා භාග්‍යවතුන් වහන්සේ දෙනවා. ඒ වගේම බාහිය මහන්සියෙන් හරිහම්බ කළ පෝෂණය කළ තමන්ගේ පියා මරණ වෙලාවේදී ඒ දුකට අඬපු කඳුළු එකතු කළොත් මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා දෙනවා. ඒ වගේම තමන්ගේ ආදරණීය දුව පුතා, සහෝදරය සහෝදරී, ඥාති හිතයිසින් මරණ වෙලාවේදී අඬපු කඳුළු එකතු කළොත් මේ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා දෙනවා. ඒ වගේම මේ සංසාර ගමනේ යනකොට තිරිසන් ආත්මවල අපි ඉපදුණු වෙලාවේදී මාස්පින්ස අපිව මරනකොට ඒ දෙල පිටින වෙලාවේදී ගලාගෙන ගිය රුධිරය එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වනවා. මේ ටික දේශනා කළ සුගතෝ සාස්ත්‍රුන් වහන්සේ නැවත එහෙම දේශනා කරනවා. මහණෙනි, පටිච්ච සමුප්පාද ධර්මය දන්නා වූ සුතවත් ආර්ය ශ්‍රාවකෙක් ඇරෙන්න මගේ වචන මේ ලෝකයා විශ්වාස කරන්නේ නැහැ කියලා. අඬපු කඳුළු මොහොතේ වතුරට වැඩි කියලා පෙන්වුවාම අපිට හිතෙන්නේ මේක අතිශෝක්තියක්. ටිකක් බය කරන්න හදනවා, බය කරලා පෙන්නන්න හදනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය අපි අදහන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ පින්වතුනි, කෙනෙක්ව යහපත් මාර්ගයට ගන්නවත් බුදු කියන කෙනෙක් නෙවෙයි. අපි සතර ඒ තරම් දුක් විඳලා තියෙන හින්දා සතර ඒබඳු දුකක් පවතින හින්දායි බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්නේ. පහළ වෙලා ලෝකයට නොපෙනෙන, නමුත් ලෝකයේ තුල හැමදාම පවතින ඒ යථාර්ථය අවබෝධ කරගෙන බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට දේශනා කරන්නේ. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ වචන ටික කිව්වත් සතර අනවරාග්‍රයි මුල් කෙලවරක් දෙන්නේ. මෞර්ය නරණ දුකට අඬපු කඳුළු එකතු කළ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා අපිට ඒක තේරෙන්නේ නැහැ, පේන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැත්තේ, පේන්නේ නැත්තේ එහෙම දෙයක් නැති හින්දා නෙමෙයි. අපි
අපි ඉන්නේ ආවරණයක් තුළ නිසා. තින්වතුනි අපේ ජීවිතය හරියට මාළු ටැංකියක ඉන්න මාළු ටිකක් වගේ. තින්වතුනි මේ ලෝකේ මොනතරම් විශාලද? මොනතරම් විශාල ගොඩනැගිලි තියෙනවද? පාරවල් වාහන කොච්චර තියෙනවද? නමුත් මාළු ටැංකියක ඉන්න මාළු ටිකක් දිහා බලන්න. ඒ ටැංකියේ ඉන්න මාළුන්ට මුළු ලෝකෙම එච්චරයි. ඒ මාළුන්ට කතා කරන්න පුළුවන් කමක් තිබුණොත් අපි කිව්වොත් ඒ මාළුවන්ට ලෝකෙ කියලා කියන ටැංකිය තුල තියෙන එක විතරක් නෙවෙයි. ඒ එහා විශාලයි. වාහන තියෙනවා, ගොඩනැගිලි තියෙනවා, පාරවල් තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් තිබුණොත් බොරු කියන්නේ කාටද? මොකද සමන්ත අධ්‍යයනය තමන්ගේ ජීවිතය නිසා. පින්වතුනි ඒ වගේ අපි ඉන්නේ ටැංකියක. මම මගේ කියලා හදාගත්ත ටැංකියක් තියෙනවා. ඒ ටැංකිය ඇහැට පෙනෙන රූපේ සීමා කරගෙන, කනට ඇහෙන ශබ්දේ සීමා කරගෙන, නාසයට දැනෙන ගන්ධය, දිවට දැනෙන රස, කයට දැනෙන ස්පර්ශය, හිතට දැනෙන අරමුණු සීමා කරගෙන ඒ විකට කිදින් කරන්නේ මම මගේ කියලා හදාගත්ත ටැංකියක් ඇතුලේ. මේ ටැංකියක් ඇතුලේ ඉන්න අපිට තමයි බුදුරජාණන් වහන්සේ මේ සතර මුල් කෙලවරක් දෙන්නේ නැහැ කියන වචන ටික දේශනා කළේ ටැංකියෙන් ඔබට ගිහිල්ලා. ටැංකියෙන් ඔබට ගිහිල්ලා මේ ටික දේශනා කරනකොට බොහෝ දෙනෙක් ටැංකිය තුල වෙන වටපිටාවට කලබලා පිළිගන්නේ නැහැ. නමුත් ඔය අතර මොනක් කියන අය අනුමානිත දෙයක් පුළුවන් කියන අදහසක් ඇති කරගෙන තිබෙනවා. අනුමානිත හරි බුදුරජාණන් වහන්සේගේ ඒ වචනේ පිළිගන්න කෙනාටයි මේ ධර්මය. පින්වතුනි බුදුරජාණන් වහන්සේ අනුරාග්‍ර බව දේශනා කළ අපිට තේන්නේ නොපෙනෙනවා නම් නොපෙනෙන අතීතය අතහරින්න. උපන්න දවසේ ඉඳලා මේ මොහොත වෙනකම් අපි හැම කෙනෙක්ම කායිකව මානසිකව මොනතරම් දුක් දුන්නත් ඉඳලා ඇද්ද කියලා පොඩ්ඩක් සිතක් කරලා බලන්න. නින්දා පාස ඇඳන් රෝග පීඩාදිය ප්‍රියංගෙන් වෙන්වීම ආදී දුක්වලින් අපේ ජීවිතේ නැහැ. ගඟක වතුර ගලාගෙන යනවා දුක අපේ ජීවිතවලට ගලාගෙන යනවා. ඒ දුකේදී අපි අඬනවා, විලාප දෙනවා. නමුත් දුකෙන් ඈතර වෙන මාවතක් අපි දන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙදීම දැක්කේ මේ ලෝකයා දුකේදී අඬනවා, වැළපෙනවා. නමුත් දුකෙන් ඈතර වෙන්න මාවතක් ගන්නවා. දුකෙන් ඈතර වෙන්න කියලා යමක් කරයි නම් ඒ කරන එක දුකට හේතුවක් වෙනවා. නමුත් දුකෙන් එළියට යන්න ගියාට ක්‍රමයක් නැහැ. මේ ලෝකය හරියට පළඟැටියෝ වගේ. කියලා බුදුරජාණන් වහන්සේ බෝධි කාලේ දැක්කා. පළඟැටියා කියලා කියන්නේ බලන්න පහන්දරේ පුරා කැමති පුරා ආසයි. තමන් කැමති අරමුණ ලබා ගන්නවා කියලා කියන්නේ පහන්දරේ පයින්නවා. පයින්නකොට පිච්චෙනවා. දුක එනවා. ටිකක් හරි පහළ තිබුණොත් මොකද කරන්නේ? යමක් දුක යමකින් දුක ආවේ ඒ පහන්දරේම පයින්නවා. මරණ කම්ම කරන්නේ දුකම විඳින්න දුකටම
පයින්නවා. නමුත් ඒ සතා මොඩේ කියලා ඒ සතා දන්නේ ඒ සතා දුකටයි පයින්නේ කියලා මේ පයින්නේ. මේක ලබාගත්තොත් හොඳයි සැපයි කියලා අදහස. නමුත් ලබාගෙන තියෙන දුක. ඉතින් මේ ලෝකයේම අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලෙම දැක්කේ දුක නැති කරන්න කියලා කරන දේ ලෝකෙට දුකක් වෙනවා. අනේ ලෝකයේ දුක නැති කරන මාර්ගයට පෙන්වලා දෙන්න ඕනේ කියන අදහසෙන් බුදුරජාණන් වහන්සේ ඒ දුක නැති කරන මාර්ගයට පෙන්වලා දෙන්න අනන්ත අපරිමාණ කාලයක් පුරලා මේ ලෝකේ යථාර්ථය අවබෝධ කරගෙන ලෝකෙට දේශනා කළා. අන්නේ දේශනා කළ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. මම අද මාතෘකා කළේ ඒ මාර්ගය ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කරන්න. නමුත් මේ මාර්ගයේ කියන්නේ සිංහතුනි බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මතාවලිය විශේෂයෙන් ගත්තාම භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මය ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදෙනවා. දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා මාර්ග සත්‍ය කියනවා. ඉතින් මාර්ග සත්‍ය දැනගෙන ඒක කරන්නේ ඉස්සර වෙලා අපි දැනගත යුතු කාරණා අපි මේ මාර්ගය වඩන්නේ මොකටද? ඒක කොහොමද වඩන්නේ? මොන දක්වා කළ යුතුද? ඒක විහාරගත කෙනෙකුටයි දැනගත කෙනෙකුටයි එහෙනම් අපි කළ යුත්තේ මේකයි කියන උත්තරේ ලැබෙනවා. අපි උපමාවක් කරමු. මේකතුල්ල කවදාවත් නොදැක්ක නොදන්න දැනට යන්න බෑ. ඉස්සර වෙලාම කාගෙන් හරි අහලා යම් කිසි තැනක ස්ථානයක් තියෙනවා ඊට පස්සේ ඒ දැනගත්ත ස්ථානයට යන පාර දැනගන්නට ඊට පස්සේ ඒ පාරේ යන්නේක තමන්ට කරන්න පුළුවන් වෙනවා. ඉතින් විපිනේ ලබාගත්තේ ඒ වගේ නිවන් දකින්න කියන අදහසෙන් මොකක් හරි කළා නිවන් දකින්නේ නැහැ. නිවන කියන්නේ මොකක්ද? ඒකට යන ගමන් මාවත කොහොමද කියලා ඉස්සෙල්ලා තේරුම් ගන්න. ඊට පස්සේ තමන්ට පුළුවන් ඒ නිසා මේ භාවනා ගැන පොඩ්ඩක් මතක් කරගන්න ඉස්සරලා මම මේ තුන්තුන්ට කෙටියේ ඒ භාවනා ඉරීමේ අපි බලාපොරොත්තු වෙන නිවන කියන්නේ මොකක්ද? ඒකේ ලක්ෂණය මොකක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා උත්සාහවත් වෙනවා. ඒක පැහැදිලි කරගත්තාම අපිට පුළුවන් එහෙනම් නිවන කියන්නේ මේකටයි මේ ස්වභාවයටයි මෙන්න මේ විදිහට කටයුතු කරලා ඒ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් දැනගන්න පුළුවන් කියලා
තමන්ටම අවබෝධය ඇති කරගන්න. එහෙම නැතුව මම ඕගොල්ලන්ට භාවනාවක් කියලා දෙනවා. ඕගොල්ලෝ කිසිම දෙයක් දන්නේ නැහැ. මං කියන ටික කරනවා. හැබැයි ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? මොන තැනකද යන්නේ? ගියාම ලැබෙන්නේ මොකද්ද කියන ඥාන දර්ශනය කියන්නේ මං ගාව. ඕගොල්ලෝ එහෙම මුකුත් දැනවක් නැහැ. ඕගොල්ලෝ මං කියපු දේ කරන්නේ. හරියට කුලියට කරනවා. ටිකක් දුර කරලා ඕගොල්ලන්ට ආපහු එනවා ආමුදුරනේ මම මේක දෙකලා දැන් මොකද්ද කරන්නේ? ආයෙත් මම ඉතින් කමටහන් ගාලා පැහැදිලි කරලා දෙනවා. ඒ තාම මුකුත් නැහැ මං ගාව තමයි ඥාන දර්ශනය තියෙන්නේ. අනේ අපේ ආමුදුරනේ කියපු ටිකක් කළා මට මෙහෙම තේරෙනවා දැන් මම මොකද්ද කරන්න ඕනේ කියලා ආයෙ අහනවා. ඕගොල්ලෝ භාවනා කරනවා මොන තැන දක්වා කල යුතුද? ගියාම ලැබෙන්නේ කොහොමද? ඒ ඥාන දර්ශනයෙන් මම ගන්නවා. අන්තිමට ප්‍රතිඵල ලැබෙන්න ඕනේ ඕගොල්ලෝ කරන එකේ මමයි නිවන් දකින්නේ. නමුත් එහෙම නෙමෙයි. ඉතින්ලාම ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ. ඕගොල්ලන්ගේ දැක්මක් ඇතුව ඕගොල්ලෝ කරන්න ඕනේ. ඒ නිසා මම බලාපොරොත්තු වෙන්නේ භාවනාව කියන එක කරන්න. හැබැයි දැනුම් නැතුව, තේරුම් නැතුව කරන්න. කවුරුත් කිව්වට නෙමෙයි. මට පුළුවන් බුදු ගුණ භාවනාව ඕගොල්ලන්ට කියලා දෙන්න මෙහෙමයි කරන්න කියලා බොහොම දක්ෂ. මෛත්‍රී භාවනාව කියලා දෙන්න පුළුවන්. ආනාපාන සතිය කියලා දෙන්න පුළුවන්. නමුත් කියලා දුන්නා කියලා මේක මොන තැන දක්වා කළ යුතුද මේක කරන්න කියන එක උත්තර නැහැ. ඒ නිසා මම භාවනාව ගැන මාතෘකා කළාට ඒ ඉස්සෙල්ලා තියෙන ආනාපාන කිය යුතුයි. එහෙම නැත්නම් තේරුමක් නැහැ. නිකන් සම්ප්‍රදායක් විතරයි. හැමදාම අපිට යන්නේ භාවනා තියෙන නමුත් ඒක ඉරෙන දවසක්. අපි ඉස්සෙල්ලා ක්‍රමානුකූලව පොඩ්ඩක් බලමු. බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන්න ඉස්සෙල්ලා මේ ලෝකේ අවශ්‍ය තථාගතයන් වහන්සේ උපන්නා මේ ලෝකේ අවදින ඇත්තක් තියෙනවා. යථාර්ථයක් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කළේ ඒ ඇත්ත තථාගතයන් වහන්සේ අවබෝධ කරගත්තා. අවබෝධ කරගෙන අනේ ඇත්ත බුදුරජාණන් වහන්සේගේ අදහසක්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නැහැ. එතනදී බුදුරජාණන් වහන්සේ මුලින්ම මතක් කළා දුක කියන එක. ඊට පස්සේ දුක ඇති වෙන හේතුව පෙන්වුවා. ඊට පස්සේ දුකේ නැති තැන දුකේ නැතිවීම පෙන්වුවා. ඊට පස්සේ ඒ දුක නැති තැනට යන මාර්ගය පෙන්වුවා. ඔන්න ඔය හතරම ඔයගොල්ලෝ හරියට තේරුම් අරගත්තොත් තමයි ඔයගොල්ලන්ට කරන්න යමක් හම්බෙන්නේ. එහෙම නැත්නම් කියන්නේ දැන් අපි ගෙදරින් එළියට ගහලා යනවා. යන්නේ කොතෙන්ද? කොහොමද යන්නේ? මොකේද යන්නේ? ඒ මොකුත් නැහැ. ඉතල ඉලක්කයක් නැහැ. යන්න කොහාටද කියලා. නමුත් ගෙදරින් එළියට ගහලා යනවා. ඔබට කියන හිත ඇරුණු වශයෙන් යනවා. ඒ නිසා මේ ටික තේරුම් ගන්න නැතුව හිත ඇරුණු වශයෙන් යනවා. අපි ඉස්සෙල්ලා
ටිකක් තේරුම් ගනිමු මේ දුක කියන්නේ. පංච උපාදානස්කන්ධ දුක කියන්නේ. මේ ටිකක් මේ භාවනාව කරන අයිති. හැබැයි මේ ටික ගැඹුරුයි. හොඳට අහගෙන ඉන්න. නමුත් අන්තිමට මේ කොච්චර ධර්මයේ ගැඹුරු වුණා එතෙන්ට යන්න සරල මාර්ගයක් මම බලනවා. ඒකේ මේ ටික හොඳට ආගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය විස්තර කළා. ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, මහලු බව මරණ වෙනවා කියන මේ දුක පෙන්නලා කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධයේ දුකයි කියලා භාග්‍යවතුන් වහන්සේ කියනවා. එතකොට මේ පංච උපාදානස්කන්ධයේ තව නමක් තමයි දුක්ඛ සත්‍ය. දුක්ඛ සත්‍යයේ තව නමක් තමයි පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය පරිහරණය කරන්නේ දුක නැතුව ඉන්න බෑ. ගිනි ගන්න ගෙයක් ඇතුලේ නැත්තම් ඇවිලෙන ගිනි ගොඩක් ඇතුලේ නොපිච්චින්න පුළුවන්ද? විශාල ගිනි ගොඩක් තියෙනවා නම් ගිනි ගොඩ ඇතුලේ ඔන්න දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් මොකද කරන්නේ? අතපය දැඳගෙන ඔහේ ඉන්නවා. ඔන්න එයක් පිච්චේ. තව කෙනෙක් නොපිච්චින්න කියලා ගිනි ගොඩ ඇතුලේ ඒ පැත්තට මේ පැත්තට යනකනේ. එයාට නොපිච්චින්න පුළුවන්? බෑ. එයාට පිච්චේ. ගිනි ගොඩ ඇතුලේ නම් උත්සාහවත් වුණා උත්සාහවත් නොවුණත් නොපිච්චෙන්න දෙන්නම පිච්චෙනවා. මොකද ගිනි ගොඩ ඇතුලේ නිසා. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇතුලේ දුක නැති වෙන්න කියලා උත්සාහවත් වුණා දුක නැති කරන්න කියලා උත්සාහයක් නැතුව හිටියා. ඒ ඔක්කොම එක විදිහටම පිච්චෙනවා, දැවෙනවා. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමන උපායයක් කියන්නේ 11 දිනකින්ම දැවෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම පෙන්වුවා මේ පංච උපාදානස්කන්ධ දුක දුක්ඛ සත්‍යය. පංච උපාදානස්කන්ධය කියන්නේ දුක්ඛ සත්‍යය. මේ පංච උපාදානස්කන්ධය කියනකොට ආයිති කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන තුන් ලෝකේ තුන් භවයේ තියෙන හැම ධර්මතාවයක්ම ආයිති පංච උපාදානස්කන්ධය. කුසල වශයෙන් වේවා, අකුසල වශයෙන් වේවා, විපාක වශයෙන් වේවා, ක්‍රියා වශයෙන් වේවා, රූප වශයෙන් වේවා, මේ හැම දෙයක්ම ආයිති පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය හැදලා තියෙන්නේ කොහොමද කියලා. මොන මේ ටික නම් හරි අద్భుතයි, හරි පුදුමයි. පංච උපාදානස්කන්ධයත් එහෙම පංච උපාදානස්කන්ධය කියන්නේ දෙලා මට පැයකම ආරක්ෂා කරගන්න. එළියෙනකන් දුන්නා නම් මම එළියෙනකන් කියනවා. පංච උපාදානස්කන්ධය කියලා කියනකොට ඒකෙදි නිවන් දකින්න කෙනා තේරුම් ගත යුතු අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු වටිනා කොටසක් තියෙනවා.
යෝචේ වසසතං ජීවේ අපස්සං උද්‍යව්‍යං ඒකාහං ජීවිතං සිද්ධෝ පස්සසෝ උද්‍යව්‍යං. භාගතුමා දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ පංච උපාදානස්කන්ධය ඒකේ ඇතිවීමත් නැතිවීමත් නොදැන අවුරුදු 100ක් ජීවත් වුණේ ජීවිතේ ජීවිතයක්. මේ පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයේ ඇතිවීමත් නැතිවීමත් දැනගෙන දැකලා එක දවසක් ජීවත් වෙන මේ ජීවිතයේ ශ්‍රේෂ්ඨයි කියලා. මේ පංච උපාදානස්කන්ධයත් ඒකේ ඇතිවීමත් නැතිවීමත් යම් කෙනෙක් දැක්කොත් උපමනකින් දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් වෙනවා. දැක්කොත් අහකට එතනදී මේ පංච උපාදානස්කන්ධ දුක ඔබ දකින්න නම් පංච උපාදානස්කන්ධය කියනක හොඳට විවිධ දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ ඇති වෙන හේතු ඔබ දකින්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ නැති වෙන්නේ මෙහෙමයි කියලා දකින්න ඕනේ. එතකොට තමයි පංච උපාදානස්කන්ධයේ තියෙන සක්කාය කියන්නේ. ওই සක්කාය ආරම්භය තියෙන දික්තිය ඔබලන් නැති වෙන්නේ. සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් කියන දික්තිය නැති වෙන එතකොට. එහෙම නැතුව කවදාවත් මේ සක්කාය කියන එක පිළිබඳ දකින්න නැතුව සක්කාය ආරම්භය තියෙන දික්තිය නැති වෙනවා. අන්නේ සක්කාය දැනගත්ත කෙනාට දිට්ඨි සම්පන්න කෙනාට තමයි මම ওই මාතෘකා කරපු ටික හරියට අදාළ වෙන්නේ භාවනා පහතම්පා කියලා. මොකද මේ ටික දර්ශනා පහතම්පා දර්ශනයෙන් දුරුකොට උදාහරණ. ඉතින් භාවනාවෙන් දුරුකොට යුතු ධර්ම ගැන කියන්නේ ඉස්සර වෙලා මට මතක් කරන්න වෙනවා. දර්ශනයෙන් පහකට යුතු කෙලෙස් දුරු කරන්නේ දර්ශනය ගැන. ඒකේ තමයි නිවනේ පරිවිදේ තියෙන්නේ. අපි ආයුධ දැන දෙන්නන්නේ එතන. මේ පංච උපාදාන ඛණ්ඩය ගත්තහම මම ඒකින් එක ස්කන්ධයක් විතරක් ඔබට මතක් කරගන්න. රූප උපාදාන ඛණ්ඩය කියන එක මතක් කරගන්න. එතකොට මේ අනුසාරයේ මගේ ධර්මතාවයක තේරුම් ගන්න හැකි. ඊට පස්සේ භාවනා ගැන හැබැයි නැවතත් මතක් කරන ස්වභාවයෙන් මේ ඉතින් ඉදිරියට පෙන්වන දාන ටික හොඳ අවධානයකින් ඉන්න. පංච උපාදාන ස්කන්ධේ ඒ කියන්නේ සංස්කාරය. රූප උපාදාන ස්කන්ධය කියන එක ගන්න. රූප උපාදාන ස්කන්ධය කියන එක සෙලදහම විස්තර කරන්නේ කොහොමද? චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතා සතර මහා ධාතුව සතර මහා ධාතුන් නිසා පවත්නා රූප. මෙන්න මේ රූපය පිළිසිඳ දැනගත්තොත් පිළිසිඳ දැක්කොත් ඔගොල්ලෝ රූප උපාදාන ස්කන්ධයේ පිළිසිඳ දකිනවා. එතකොට රූපය අනුරියා තියෙන දිට්ඨිය ඔබට දුර වෙනවා. ඒ වගේම වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා තේරුම් ගත යුතුයි. මම මෙතෙන්දී කිසියම් රූපය ගැන පොඩ්ඩක් මතක් කරගන්න. මොකද කාම භූමියේ වැඩි හරියක් අපි රැවටෙන රූපයක නිසා. රූප උපාදාන ස්කන්ධයේ මාත්‍රිකා පාළියේ තේනවා සතර මහා ධාතුව සතර මහා ධාතුන් නිසා පවත්නා රූපය. අපි සතර මහා ධාතු කියලා කියනකොට පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර අපි අහලා තියෙනවා. මෙතෙන්දී මට මතක් කරන්න ටිකක් ඕනකම තියෙන්නේ මේ උපාදාය රූප කියන්නේ.
මේක තමයි ලෝකෙට ගොඩක් තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට හම්බ වෙන මේ රූප වලින් කායයට ගැටෙන දේ ඇරෙන්න අනිත් ඔක්කොම උපාදාය වෙනවා. ඇහැ කියන්නේ උපාදාය රූපයක්. ඇහැට දෙනෙන මේ ඔක්කොම වර්ණ සතහන් මේ රූප උපාදාය රූපයක්. කන කියන්නේ උපාදාය රූපයක්. ශබ්දය කියන්නේ උපාදාය රූපයක්. නාසය කියන්නේ උපාදාය රූපයක්. ගන්ධය කියන්නේ උපාදාය රූපයක්. දිව කියන්නේ උපාදාය රූපයක්. දිවට දැනෙන රසය උපාදාය රූපයක්. එතකොට කාය කියන්නේ උපාදාය රූපයක්. ආයත ගැටෙන්නේ පොට්ටබ්බ ධාතුව විතරයි මහදී. එතකොට මේ ඇහැට පෙනෙන හැම දෙයක්ම උපාදාය රූපයක්. මම උපාදාය රූපේ කියන එක විස්තර කරන්න. උපාදාය රූපේ කියන්නේ කවදාවත් මහ භූත නෙමෙයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර නෙමෙයි. ඔයගලන්ට මම ඒකට උපමාවක් කියනවා. අපි විද්‍යාවක් අරගෙන විද්‍යාවක චිත්‍රයක් අරගෙන දැන් ලොකු විද්‍යාවක් කියන තාප්පයක් තියෙන්නේ තාප්පේ සම්පූර්ණම වැහෙන්න චිත්‍රයක් අරගෙන හැබැයි චිත්‍රය අඳින්නේ නොයෙක් වාහන ටිකක් අරගෙන පින්සලක් අරගෙන යම් කිසි පුරුෂයෙක් එයාගේ උත්සාහය නිසා දැන් මේ චිත්තයේ දිට්ඨිය උපාදාය කරගෙන දිට්ඨිය ඇසුරු කරගෙන දිට්ඨිය නැතුව චිත්තයක් අඳින්න පුළුවන්ද? ඒත් බැහැ. දිට්ඨියක් තියෙන්නත් ඕනේ නැත්නම් තාප්පේ තියෙන්නත් ඕනේ. ඔන්න තාප්පේ චිත්‍රය අඳිනවා. හැබැයි චිත්‍රය හැදිලා තියෙන්නේ පුරුෂයෙකුගේ උත්සාහය නිසා, පින්සල් නිසා, නොයෙක් පාට දෙක නිසා. දැන් මේ චිත්‍රය මුළු දිට්ඨියම වහගෙන නම් ඉන්නේ. ඕගොල්ලෝ ඇහින් බැලුවොත් ඔයගොල්ලන්ට දිට්ඨිය පේන්නේ. දිට්ඨිය පේන්නේ. හොඳයි පේන දේ අල්ලන්න අත තියන්න ඔයගොල්ලෝ චිත්‍රය අල්ලන්න අත තියන්න. අතට අහු වෙන්නේ නම් දිට්ඨිය. ඇහෙන් බැලුවොත් දිට්ඨිය පේන දේ චිත්‍රය. ඒ වගේ ඔයගොල්ලෝ දන්නවද ඒක උපමාවක්. අපිට ඇහැට මෙහෙම පේනකොට මේ පේන දෙයට උද්දෙන් තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු. ඔය සතර මහා ධාතුව වහගෙන අවිද්‍යා කර්ම සංහා ආහාර කියන ආධ්‍යාත්මික පැත්තේ හේතු ටිකක් නිසා අපිට මේ චිත්‍රයක් තියෙනවා. මේ පේන දේ සම්පූර්ණ තාපේ වහගෙන පේන චිත්‍රය වගේ සම්පූර්ණ මහා භූත එක වහගෙන මේ චිත්‍රේ ඔය පේන දෙයක් අල්ලන්න අත දැම්මොත් ඕගලන්ට අහු වෙන්නේ මහා භූත. හැබැයි ඇහින් බැලුවට පේන්නේ අර චිත්‍රය වගේ මේ උපාදාය. උපාදාය රූප කියලා කියන්නේ ඔය වගේ එකක්. අපි ওই මහා භූත වෙනම උපාදාය රූප වෙනම හඳුනන්නේ නැති නිසායි නැත්නම් මේ පංච උපාදානස්කන්ධයේ රූප උපාදානස්කන්ධයේ පිළිසිඳ නොදන්නාකම නිසායි තෙන්නේදී අල්ලන්න පුළුවන් කියලා හිතන්නේ. දැන් අර තාප්පය අපි චිත්‍රය හඳන්නේ ඕගොල්ලන්ගේ චිත්‍රය පේනවනේ ඒ පෙනෙන චිත්‍රය ඕගොල්ලන්ට අල්ලන්න පුළුවන්.
අල්ලන්න අත දැම්මොත් ඔයගලන්ට අහුවෙන තාක්ෂි. අහුවෙන දේ අතට අහුවෙන දේ ඔයගලන්ට පේනවද? නෑ, පේන්නේ කිසිේ. ඒ නිසා පේන දේ අපිට අහුවෙන දේ පේන්නේ. ඔන්න ඔය වගේ යථාර්ථයක් තියෙනවා මේ පංච උපාදාන ස්කන්ධයේ පිළිබඳව. මම මේ කෙටියෙන් මතක් කළේ පංච උපාදාන ස්කන්ධය කියන එක තේරුම් කරගන්න ඔන්න ඔය වගේ ගැඹුරු අර්ථයක් තියෙනවා කියන එකත් දැනගන්න එකට වෙලාවක් නෙමෙයි. ඔය රූප උපාදාන ස්කන්ධය ගැන මම මතක් කළේ ඒ වගේ නාම ධර්ම ගැනත් එහෙමයි. ඔබලා දන්නවද ඔය පංච උපාදාන ස්කන්ධය හැදෙන්නේ කොහොමද කියලා? මේ පංච උපාදාන ස්කන්ධය හැදෙන හැටි තේරුමාට අපි ටිකක් ඉගෙන ගන්න. සාමාන්‍යයෙන් අපේ ස්වභාවය තමයි අපි දැනගෙන තියෙන්නේ ඉගෙනගෙන තියෙන්නේ අපි ඉපදෙන්නේ ඉස්සෙල්ලා මේ ලෝකේ තිබුණා කියන ලෝකික තමයි අපි උපන්නේ. ඒ ඉපදෙන්නේ ඉස්සෙල්ලා තියෙන හැදිලා තිබුණු ලෝකේ තමයි අපි ජීවත් වෙන්නේ. මේ ලෝකෙන් අපි මැරලා යනවා ලෝකෙ තියෙනවා කියන අදහස තමයි සාමාන්‍ය ලෝකයට කියන්නේ. මේ ශාසනය ගැන නොදන්න ලෝකයට තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙලා ඉදිරිපත් කළේ වෙනත් ධර්මයක්. අපි ඉපදින්නේ ඉස්සෙල්ලා ලෝකෙ තිබුණා නෙමෙයි. මේ ඇහැ කන දිවනාදී ශරීරයේ තියෙන ආයතන ටිකේ පහළ වීමමයි ලෝකෙ පහළ වීම. මේ ආයතන ටිකේ පැවැත්මයි ලෝකෙ පැවැත්ම. මේ ආයතන ටික නැති වෙනකොට ලෝකීය නැති වෙන දර්ශනය බුදුරජාණන් වහන්සේ පස්කලේ. ඒක උනේ කොහොමද කියන එක දන්නවද? දැන් මේ අපි අත්දැකීම් එකක් මම කෙටියෙන් කියන්නේ. පෙර අවිද්‍යාව නිසා අපි මේ කුසල කර්ම කළා නම් අපේ මරණාසන්න මොහොතේදී ඒ කර්ම නිමිත්ත පිළිපිටත් වෙනවා. ඒ කර්ම නිමිත්තට අනුව මේ විඤ්ඤාණය නැත්තම් සිත ප්‍රතිසන්දි වශයෙන් රූපයකට දැක ගන්න. දැකගත්තට පස්සේ ඒ සිත ඇසුරු කරගෙන පවතින රූප කලාපය දෙක වුණොත් සම්බන්ධීවයි පවතින. මේ සිතේ තියෙන ගති ටිකක් තියෙනවා. කර්මජ ගති ටිකක්. අන්නේ ගති ටිකට අනුවයි මේ බීජ කලෙලි හැදෙන්නේ. මේ කනබුන ආහාර පාන ගන්ධ ලැබෙන්න ඒ රූප කලාපයේ අසුරු කරගෙන පවතින සිතේ තියෙන ගති ටිකටයි රූපය හැදෙන්නේ. ඒ නිසායි එකම බස්පාන් පවුදුමකට කාලා ස්ත්‍රියක් හැදෙන්න පුළුවන්, පුරුෂයෙක් හැදෙන්න පුළුවන්, ලස්සන කෙනෙක්, කැත කෙනෙක් එහෙම උනේ ඇයි? ඒ කය අසුරු කරගෙන පවතින හිත නිසායි. එතෙන්ද කියන විඥානපච්චය නාම රූප. විඥානයේ රූපයට දැකගත්තට පස්සේ ඒ සිතයි නාම ධර්ම ටිකයි ඕනෝත් උපකාරීව පවතින. එහෙම පැවතිලා ඒ සිතේ තියෙන ගති ටිකට අනුව තමයි මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික හැදෙන්නේ. ඒකට කියන නාම රූපච්ඡය සලආයතන. ඊට පස්සේ ඒ සිතේ තියෙන කර්මජ ගති වලට අනුවමයි ඇහැ කන දිව නාසය ශරීරය හැදුනේ. දැන් මේ ඇහැ කන දිව නාසය ශරීරය කියන
ආයතන වලට ගැටෙන දේ අපිට විඳින්න හම්බ වෙනවා. එතකොට ආයතන ටික හදාගත්තේ අපිමයි, ඒ ආයතන ටිකට තේන දේමයි අපිට අනුභව කරන්න වෙන්නේ. එහෙම ගත්තාම අද අපි මේ විඳින්නේ ලෝකේ තියෙන දෙයක් නෙමෙයි, අපි හදාගත්ත දෙයක්. මම කිසියම් ඔය ටික මතක් කළේ ඒක වලට අද තේරෙන්නේ නැති වෙයි. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධය මම කියපු විදිහට විස්තර වශයෙන් පංච උපාදාන ස්කන්ධය ඇති වෙන්නේ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටිකකිනුත් කියලා දැක්කොත් ඕගලන්ට හම්බ වෙන්නේ උත්තරේ මොකද්ද? අපේම කර්මයට අපේම ආයතන ටිකෙන් හදලා දෙන දේකුයි අපි දකින්නේ අහන්නේ මිසක ඒයින් පරිබාහිර කියන දෙයක් නෙමෙයි කියන උත්තරයක්. ඒ අවිද්‍යාව, කර්ම, තණ්හා කියන හේතු ටික නැතිකොලොත් මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේම නිරුද්ධ වෙනවා කියන උත්තරයක් එනවා. මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ ලෝකේ යම් තැනක නිරුද්ධ වුණොත් නැති වුණොත් ඒකට කියනවා නිවීම, නිවන කියලා. එතකොට මේ නිවනට කෙටියෙන් කිව්වොත් ඒකට කියන්න වෙනවා මොකද්ද? අසංකත ධාතුව කියලා. අසංකත ස්වභාවය. ප්‍රත්‍ය නොකල් මොකද්ද? ප්‍රත්‍ය අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන මේ ප්‍රත්‍යයෙන් හදපු ටිකක් තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකය. ඒ ප්‍රත්‍ය නැති වෙනකොට ඒ ලෝක නිරෝධය කියන එක සාක්ෂාත් වෙනවා. ඒ ලෝක නිරෝධය කියපු එක තව ප්‍රත්‍යයෙන් හටගත් එකක් නෙවෙයි. නිවන කියනකොට හිස් බවක්, අහස වගේ තැනක්, ශුන්‍යතාවයක් මවා ගන්න එපා. දුක නූපදින බව, මේ පංච උපාදාන ස්කන්ධේ නොහට ගන්න බව, පංච උපාදාන ස්කන්ධේ මතු නූපදින ස්වභාවය දකින්න අසංකත ධාතුව. දැන් මෙන්න මේ කෙටියෙන් මතක් කරගන්නේ පංච උපාදාන ස්කන්ධය ඒකේ ඇතිවීම නැතිවීම දැනගත්ත කෙනෙකුටයි මාර්ගය කියන එක ඕනේ. මාර්ගය කියන එක වඩන්න සුදුස්ස එයයි කියන එක කියන්නයි මම ඒක මතක් කළේ. අනුමානිත මතක් කළා පංච උපාදාන ස්කන්ධය කියන එක දකින්න නම් මේ විදිහට දකින්න වෙන්නේ, ඇතිවීම දකින්න නම් මේ විදිහට දකින්න වෙන්නේ, නැතිවීම දකින්න නම් මේ විදිහට වෙන්නේ කියලා. දැන් මම මාත්‍රිකාව විස්තර කරන්නම්. මොකද අප ඕනේ භාවනා නිසා. අද හැමෝම උත්සාහවත් වෙන්නේ භාවනා කරන්න. භාවනාව ගැන ප්‍රශ්න තියෙන්නේ, භාවනාව ගැන ගැටලු තියෙන්නේ. ඒ නිසා භාවනාව ගැන මම අද පැහැදිලි කරලා දෙන්න. නමුත් මගේ පෞද්ගලිකව කවුරු හරි කෙනෙක් භාවනාව ගැන ඉගෙන ගන්න හම්බුනොත් මම කවදාවත් භාවනාවක් කියලා දෙන්නේ නැහැ. ඒ කියන්නේ එයාට දුක ඇති වෙන හැටි, නැති වෙන හැටි, නැති කරන මඟ කියලා දෙන එක විතරයි කරන්නේ. එතකොට එහෙනම් මේ විදිහට කළොත් දුකෙන් මිදෙන්න පුළුවන්, නොකළොත් දුකෙන් මිදෙන්නේ නැහැ කියන නුවණ එයාට ඇවිල්ලා කැමති දැන් එයා කරන්නේ. නමුත් මට ස්වාමීන් වහන්සේ මතක් කළා භාවනාව ගැන පොඩ්ඩක් මතක් කරන්න කියලා. ඒ නිසා මම මේ භාවනාව ගැන මාතෘකා කළේ. ඒක විතරක් මට කරන්න හුරු නැති නිසායි මම ඉස්සෙල්ලා ටික පොඩ්ඩක් විස්තර කළේ. ඒ විස්තරය ඔයගොල්ලන්ට හුරු නැහැ. නමුත් ඒකේ තේරුම් ගන්නට ඕනේ විශාල පරාසයක් තියෙනවා කියන එක දැනගන්න. මොකද බුදුරජාණන් වහන්සේ වුණත්
මේ චතුරාර්ය සත්‍ය තේරුම් කරගන්න පුළුවන් එක පුද්ගලයෙක් වාසන සමහර විටක හැතැම්ම 100,000 ගණනක් වගේ. මොකද අනිත් කට්ටිය කියන කර්මාව නැතුව මොන බලවන්න කියනවද? නෑ. ස්වභාවයෙන් මේ දේශනාවන් ගැඹුරු. නමුත් ගැඹුරු වුණත් ඒක ටික අහලා අපි හුරු පුරුදු වුණොත් විතරයි ගැඹුරු දේ අපිට සරල වෙන්නේ. අපි දැන් භාවනාව ගැන පොඩ්ඩක් කතා කරමු. මම මාතෘකා කළා කතරේ කරනවා භාවනා පහසක්වා. භාවනාවෙන් පහසට යුතු ධර්ම මොනවද කියලා. ඒක විස්තර කරනවා අවශේෂ කෙලෙස්. අවශේෂ කියලා වචනයක් කියන්න උනේ කලින් අර දර්ශනයේ පහකට යුතු කෙලෙස් දන්න නිසායි. අවශේෂ ලෝභ දේශ මොහ, ඉතුරු ලෝභ දේශ මොහ, හදේකට කෙලෙස් ඒක කියන අනිත් කෙලෙස්. ඒ කෙලෙස් හා යෙදුණු ස්කන්ධ ටිකත් කෙලෙස් සහගත මනසකින් සිතින් කිං කරනවා නම් මෙන්න මේවා ටික දුරු කළ යුතුයි. එතකොට ඒ භාවනාවෙන් දුරුපත යුතු කෙලෙස් දුරු කරන්න අපිට ක්‍රම දෙකක් තියෙනවා. ඒ තමයි සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියන්නේ. මෙතනදී මේ සමත භාවනාව සහ විදර්ශනා භාවනාව කියන කාරණා දෙක ගැන මම පොඩ්ඩක් මතක් කරනවා. මෙන්න මේ ටික හොඳට අහගන්න. අර ඉස්සෙල්ලා කාරණා නොතේරුවත් මේ ටික අහගන්න ඔයගොල්ලන්ගේ මනසේ නීවරණ ධර්ම අඩු වෙනකොට ඒ නොගැඹුරු දේත් ඔයගොල්ලන්ට සාරව තේරුම් ගන්න පුළුවන් මට්ටමකට එනවා. භාවනාවෙන් පහකට යුතු ධර්ම හැටියට පෙන්නනවා අවශේෂ ලෝභ දේශ මොහ ඒක තියෙන කෙලෙස් ඒ කෙලෙස් යෙදුණු ස්කන්ධ ටික කෙලෙස් සාගත සිතින් කරන සිතින් කියන්නේ ඒ ටික දුරු කරන්න භාවනාව ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදාගත්තු සමථ භාවනාව සහ විදර්ශනා භාවනාව කියලා. දැන් මෙන්න මේ භාවනා දෙකේ ලක්ෂණ හඳුනා ගන්න ඉස්සරහට. මේ ලක්ෂණ හඳුනාගත්තේ නැත්නම් ඔගොල්ලෝ ඉතින්දී රැවටෙනවා. ඔගොල්ලෝ දෙපොලක රැවටෙනවා. එකක් දුක්ඛ සමුදය නිරෝධ කියලා ওই ටික දන්නේ නැතිව භාවනාව විතරක් කියුම් එකක් කොහේ කරගෙන යනවා. මුල් ටිකේ මොහය තාම එහෙමයි. භාවනාව කියලා කරගෙන යන එකේදී ඒකේ ඇතිවෙන ගති වලට දැන් අපි යමක් කරගෙන නැහැ කියලා. දැන් ඒකෙන් අපි මුලින් ගමු සමත කමඨාන කියනවා. සමතය කියලා කියන්නේ මොකක්ද? සංසිඳවන ස්වභාවය. විසුරුණු දෙයක්, ඇවිස්සුණු දෙයක් සංසිඳවන සමතයකට පත් කරන ලක්ෂණයක කිව්ව සමතය. දැන් ගමේ ගොඩේ වුණත් යම්කිසි ආරවුලක් ඇති වුණාම අපි කියන්නේ සමත මණ්ඩලයකට යනවා කියලා. ඒ වගේ හිත තැන්පත් කරන, එක්තැන් කරන, නතර කරන, සංසිඳවන අරමුණු සංසිඳවන ස්වභාවයට කියන සමතය කියනවා. ඔය සමත කමතහන් කියනවා 40ක්. මේ කමතහන් 40 ඒ කමතහන් විස්තර කරන්න ඉස්සෙල්ලා සමතේ ලක්ෂණය මම කියන්නම්. මේ සමත කමතහනක් වැඩුවාම උපරිම ස්වභාවයට ගියොත් රාග විරාග ස්වභාවයට යනවා. සමතේක ලක්ෂණය තමයි රාග විරාග චේතෝ විමුක්තිය කියන එක ඇති. ඒ කියන්නේ රාගාදී අරමුණු රාගාදී හැඟීම්
සම්පූර්ණ නොයිපදෙන තැනකම ගෙනියන්න තරම් සමතේ දක්වනවා. දේශාදී අරමුණු තරහ ස්වභාවයේ නොයන ස්වභාවයටම තමන්ගේ මනසේ පස් කරවන්න සමතේ දක්වනවා. ඔය හිතේ කතා කරන ගතිය සම්පූර්ණම නැති වෙනවා. නැති වුණාම වෙනද වගේ කතා කරන හිතේ කතා කරන ගතිය අඩු නිසා නොයේ අරමුණු වෙනද වගේ මනසේ නැති වුණාම ඊටමත් නිහඬ ශුන්‍යතාවයක තොගලට හම්බෙනවා. මේ ඔක්කොම සමතේ ලක්ෂණ. කය ඊටමත් සැහැල්ලු වෙනවා. සුබෝධමත් වෙනවා. නොයේ ආලෝක සංඥායන්ට පුළුවන්. මේ ඔක්කොම සමතේක ලක්ෂණ. හැබැයි ඔයගොල්ලෝ නිවන් දකින්න මාවතේ අඟලක්වත් ඉදිරියට ගිහිල්ලා නැහැ. කෙලෙස් දර්ශනයක්වත් හේතුලා නැහැ. ඔයගොල්ලෝ කෙලෙස් හඳුනන්නේවත් නැහැ. මේ සමතේක ලක්ෂණ. ඕනම සමත භාවනාවක් කළොත් හිත තැන්පත් වෙනවා. Tamanta කැමති වෙලාවක් ඒ කමතහනේ ඉන්න පුළුවන් මට්ටමට එනවා. හරි ප්‍රමෝදයක්, ප්‍රීතියක්, නැවුම් බවක් ඇති වෙනවා. ඒක තමයි ඒකේ ලක්ෂණ. අර කිව්වාගේ රාග ආදී අරමුණු වෙන්නේ නැහැ. තරහවල් නැහැ. ඒ කෙලෙස් නැති වෙලා හින්ද නෙමෙයි. කෙලෙස් නැති වෙලා හින්ද නෙමෙයි. අරමුණු සංසිඳිලා හින්ද. අරමුණු සංසිඳිලා හින්ද. ඔගොල්ලෝ අරමුණු සංසිඳීම සහ කෙලෙස් නැතිවීම අතර වෙනස දන්නේ නැත්නම් හිතන්නේ අපි භවනාවෙන් දැන් යම් මට්ටමකට ඇවිල්ලා ලොකු ප්‍රතිඵලයක් ඇති කරගෙන කියලා රැවටෙනවා. තාම ඔගොල්ලන්ට එහෙම කෙලෙස් නැති වෙනවා කියන්නේ කෙලෙස් හම්බ වෙලවත් දැන් ඔය සමතකම තනක වඩලා අරමුණු අඩු වෙලා කියනවා. රාගාදී අරමුණු එන්නේ නැහැ. තරහවක් එන්නේ නැහැ. වෙනද වගේ නොයේ විතරක හිතට පහළ වෙන ගතියක් නැහැ. මේ ඔක්කොම සමතේ ලක්ෂණ. ඔය ස්වභාවය උපරිම වැඩුවොත් කෙනෙකුට පුළුවන් කල්ප 84000ක් යනකම් ඔය රාගාදී ආරමුණු ඇති නොවන තත්ත්වයට මනසපත් කරගන්න. හැබැයි කල්ප 84000කින් පස්සේ හරි ආපහු මේකට එතකොට අද භාවනා කරන අපේ මනස දිහා බලන්න යම් භාවනාවක් හොඳයි කියලා තීරණය කරන්නේ අපි ওই ගති ලක්ෂණ වලින් නෙමෙයිද කියලා. වෙනකට වඩා හිත දුවන ගතිය නතර වෙනවා නම් නතර වෙන බව තේරෙනවා නම් වෙනකට වඩා විදාහ දාහයේ සිටුවිලි අඩු බව තේරෙනවා නම් තරහ අඩු ගතිය තේරෙනවා නම් රාගය අඩු බව තේරෙනවා නම් ඒ වගේම කිසිම අරමුණක් නැති ශුන්‍යතාවයක් අරමුණු කරන්න පුළුවන් බව තේරෙනවා නම් මේ භාවනාව දියුණුවයි මේ භාවනාව හරි කියලා කියනවා. ඔන්න ඔය ටික ඔක්කොම මතක් කරලේ සම්මත කමතහ ලක්ෂණය. ඔය ටික ගන්න අපිට ක්‍රම කීපයක් තියෙනවා. ඒකට තමයි ක්‍රම 40ක්. සමතලික කමතහන් කියලා කියන්නේ ඒකත් දෙකට බෙදා ගන්න පුළුවන් අපිට. එක තැන ඉන්නකොට හිත එකඟ වෙන්න කරන භාවනාවකුත් නොයෙක් විදිහේ වැඩ කටයුතු කරන අවස්ථාවේදී උදව් උපකාර කරගන්න පුළුවන් කමතහන් කියලා ඒකත් දෙකට බෙදා ගන්න පුළුවන්. දැන් ආනාපාන සති කමතහන වගේ කමතහනක් ගත්තොත් එක තැනක ඉඳගෙන ඉන්න වෙලාවට වැඩි වශයෙන් චිත්ත ඒකාග්‍රතාවයක් ලැබෙන
වැඩි වෙලාවක් එක තැනක ඉන්න පුළුවන්කම නිසා ඒ වගේ කමටහනක් උදව් කරගන්න. නමුත් වාහනයක හෝ නගරයකට හෝ යම් ගමනක් යනකොට ඒ වගේ දියුණු කමටහනක් අපිට වඩන්න බැරි නිසා ඒ වගේ වෙලාවෙදී අපිට පුළුවන් බුදු ගුණ අසුභය මරණය මෛත්‍රිය වගේ කමටහන් උදව් කරගන්න. ඔය කමටහන් හතර විශේෂයෙන් පනවන්නේ චරිත වශයෙන් ගත්තාම કોઈ චරිතයකට සුදුසු කමටහන් නිසා. එතකොට මේ කුමන විදිහකට හෝ යම් කෙනෙක් භාවනා කරනවා නම් මේක එතකොට යම් කිසි කෙනෙකුට අනිත්‍ය දුක නිතර මෙනෙහි කරනවා නම් මේ හැම දෙයක්ම අනිත්‍යයි නිදානිත්‍යයි නිදුකලයි ඒ විදර්ශනාවෙන් එකක් තමයි. ඒක මොකක්ද කියන්නේ? නමුත් ධම්මානුස්සති භාවනාව මේ හැම දෙයක්ම දුකයි නේද? අනේ ඉපදෙන එක දුකයි නේද කියලා මේ ඉතන කොටත් නිවර්තන මඩුවේ. ඒක දැක්වත් ධම්මානුස්සති භාවනාව. නමුත් විදර්ශනාවේ ලක්ෂණය ඔක නෙමෙයි. ඒක ගොඩාක් වෙනවා. මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. එතකොට දැනට සම්මතකම තමයි ලක්ෂණ ටික හොඳට මතක තියාගන්නකෝ. සමතකමතහනක් වඩන හැටි මම කියන්නේ නැහැ. මොකද අද දවසේදී සමතකමතහන් වඩන හැටි අපිට ඕන තරම් අහගන්න පුළුවන්. ඒ කියලා දෙන ක්‍රමවැරදි නැහැ. ඒ ලැබෙන ප්‍රතිඵල හඳුනන්නේ නැතුව ඊට රැවටෙන එකයි වැරදි. ඒ තුල නතර වෙන එකයි වැරදි. ඔන්න ඔය ස්වභාවයට කිව්වොත් සමතේ කියන. දැන් අපි පොඩ්ඩක් බලමු එහෙනම් විදර්ශනාව කියන්නේ මොකක්ද? ඒකේ ලක්ෂණය කොහොමද? කොහොමද ඒක අපි තේරුම් කරගන්නේ කියන්නේ? ඒකෙදි ඒ විදර්ශනා භාවනාව නුවණ සිහිය දිනුවෙන් එක මට්ටම් වලට තියෙනවා. නමුත් විදර්ශනාවේ ලක්ෂණය නැත්තම් කෙලෙස් නැති වීමේ ලක්ෂණය ගැනයි දැන් අපි බලන්නේ. මොකද භාවනාවෙන් පහතබ්බ ධර්මය ගැන අපි මේ කතා කරා. එතකොට කෙලෙස් නැති කරන්න නම් අපි කෙලෙස් හඳුනා ගන්නට ඕනේ. එතනදී අපි විදර්ශනාව කියන ධර්මතාවයේ තේරුම් ගන්න සරල විදිහකට උදාහරණයක් දෙන්න පුළුවන්. මම මේ ආදත් තේරෙන විදිහට සරල විදිහට කියන්න පුළුවන් තරම් උත්සාහවත් වෙන්නේ. අපි මෙහිම ගන්නවා විදර්ශනා කියලා කියනවා විශිෂ්ට දැකීම. විශේෂ දැකීම. කුමකට වඩා විශේෂද? කුමකට වඩා විශේෂද? සාමාන්‍ය ලෝකයා දකින දෙයට වඩා විශේෂයි. විශේෂ. තවපැත්තකින් ගත්තාම ඒ විදර්ශනා ඥානය හඳුනාගෙන තිබෙන්නේ මේ සත්ත්ව පුද්ගල ආත්ම භාවයක් තියෙන අපේ ජීවිත
දැන් අපි සත්‍යයේ පුද්ගලයෙක් ඉන්නවා ආත්මයක් තියෙනවා කියන හැඟීම අපිට තියෙන්නේ මේ අම්මා තාත්තා දුව පුතා කියන හැඟීම් ස්වභාවය අපිට තියෙන්නේ දැන් මේ සත්පුද්ගල භාවයේ කියන තැන ඇත්ත ඇහිටි අපි බලනවා. අන්නේ ඇත්ත ඇහිටි බලන එකට කියනවා බලන ක්‍රමයට කියනවා විදර්ශනා. අරමුණු අදුකමට අරමුණු නැතිකමට කෙලෙස් නැති වෙලා අහින්න නෙමෙයි ඒ සමතේලා. විදර්ශනාවට අරමුණු තියෙනවා. අරමුණු තිබුණත් නැතත් ඒකට ප්‍රශ්නයක්. විදර්ශනාව කියන එක ඇත්ත කියන එක නුවණින් කරන්නේ. නුවණින් දකින්න. එතකොට සත්‍ය පුද්ගලයා කියලා හිතන තැනක එක රූපයක් අපි අරගන්නමු. අරගෙන ඒ ගැන ටිකක් අපි සම්පූර්ණය කරලා බලමු. අපි කියමු අපේ යාළුවෙක් කියනකොට දැන් යාළුවෙක් කියලා අපි හිතන තැනක පවතින යථා ස්වභාවය නුවණින් අපි බලමු. මොකද්ද කොහොමද මේ රූපය ඇත්ත සත්ව නොවු උද්ගල නොවු ආත්ම නොවු කෙස් ලොම් නිය දත් අම් මස් නහර මේ විදිහට අනුපිළිවෙලට හරි ප්‍රකට වශයෙන් හරි බලලා නිබඳු කොටස් වලින් යුක්තයි මේ ශරීරය කනගුණ ආහාරය නිසා මේක මේ රූපෙ හැදෙන්නේ කියලා නුවණින් බලන්න. කනගුණ ආහාරය නිසා මේක හැදෙන්නේ කියලා බලන්න. දැන් අදටත් අපි ওই ටික දන්නවා. ආහාරයෙන් හැදෙන තියෙන හැමස් ලේහාර කියලා. නමුත් මේ රූපේ ඉදිරියම ආපහුවෙම පෙනෙනවා. රූප බලනවා, ශබ්ද අහනවා, මේවා පේනවා. ඒ හින්දා තමයි තවත් සත්‍ය පුද්ගලෙක් කියලා හිතෙන්නේ රැවටෙන්න හේතුව. ඒ හින්දා අපි ඒ පැත්ත ටිකක් බැලිය යුතුයි. ඉස්සෙල්ලා රූපේ බලනවා, කෙස් ලොම් නියද ධර්මස් නාරයට විරුද්ධ විස්තරයේ කය. ඒබඳු මේ කය හැදිලා තියෙන කනතුන ආහාරයෙන්යි කියලා බැලුවා. මේ ආහාරයෙන් හැදුණු මේ කය ඇසුරු කරගෙන ප්‍රතිසන්දි වශයෙන් දෙන්නේ විඥානයේ පවතින. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද මේ රූපකේ ඉන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද මේ ශබ්ද ඇහෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද මේ කන දැනෙන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා නේද මේ ඉදිරියම ආපහු එනම වෙන්නේ කියලා ටිකක් හිතන්න ඕන. ඔන්න දැන් අපි අනුමානයට තේරුම් ගත්තා මෙච්චර කාලයක් සත්‍ය පුද්ගලයෙක් කියලා හිතාගෙන ඉන්න තැනක කනබුන ආහාරයෙන් හැදුණු අම්මස් ලේනාර ඇට මුදුවලින් යුක්ත රූපය. ඒ කය අතුරු කරගෙන පවතින සිතෙන් කෙරෙන වැඩ ටික. ඒ කියන්නේ කය අතුරු කරගෙන පවතින හිතටයි රූප පෙනෙන්නේ. කය අතුරු කරගෙන පවතින හිතටයි ශබ්දය ඇහෙන්නේ. කය අතුරු කරගෙන පවතින හිත නිසායි යන්නේ කියලා බලනවා. දැන්
මෙතන මේ සත්‍ය පුද්ගලයා කියන තැන නාම රූප දෙකක් තියෙන්නේ කියලා අහගන්න ලැබුණා. අහගන්න ලැබුණට ඔය සත්‍ය පුද්ගලයා කියලා අපි කතා කරන තැනක නාම රූප දෙකක් තියෙන්නේ කියලා දැන් අහගන්න ලැබුණට ඔය ටික නොදන්නා කාලෙක සත්‍ය පුද්ගලයා කියලා බලපු හුරුව ගෙවෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට මම පොඩි උපමාවක් කියන්නම්. මේ උපමාවෙන් තේරෙයි මම පොඩි කාලේ අවුරුදු 12ක් විතර වෙනකම් මේ ආහාර ගත්තේ වම්. දැන් වම්. එහෙම කරනකොට ඒ අපේ ඥාති සියයට කෙනෙකුට දැක්කම ඉස්කෝලේ මාර්ගයට මාර්ගයයි. තාත්තට කැම කරන්න දෙයිට ඔක්කොම ඉඳගෙනකොට මම වවුනක් කරනවා දැකලා ඊයි ඒ දරුවෝ කොහොම ඉහිදෙන්නේ කොළොප්පන්නේ. මේ සිතිවිලි ගියා පාවිච්චි කරන තුනේ කැම කරන්නේ. මට හරියට ලැජ්ජයි. ඉතින් මම අදහසක් ඇති කරගත්තා නෑ දකුණු අතින් ගන්න. දැන් වම් අතින් කන් දෙපා වම් අතින් කන්නේ වැරදි කියලා අහගත්තා. දකුණු අතින් කායෙත් හරියට කන්න ඕන කියලා අහගත්තා. කීය කියලා දුන්නා. කියලා දුන්නු ගමන්ම දුන්නා විතරයි. වම් අතේ නුහුරුව ගිහලා දකුණු අත මත හුරුුනේ නෑ. අහගත්ත විතරයි. නමුත් මට හුරු අහගත්තට මට හුරු වම් අතයි. දැන් මම හැලි හැමතැනම අපේ ගාගෙන ගාගෙන දකුණු අතින් කාන. හරි අමාරුයි වම් අතමයි පුරුදු. සමහර අවස්ථාවලදී වම් අත ඉදිරිපත් වෙලා වම් අතින් භාගයක් දුරට කෑම කනකොට තමයි මතක් වෙන්නේ. ඒත් ඒක ඉවර කරන්නේ එදෙලම අත හොදගෙන දකුණු අතින් කාන. කොහොම වම් අතින් කෑම අවුරුදු 12ක් කෑම කාපු මට ඒ හුරුව නැගෙන්න ඕගොල්ලෝ ගන්නකොට කොච්චර කල් ගිහිල්ලා තියෙනවද කියලා අවුරුදු 30ක් ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒ අවුරුදු 30 ඇතුලේ එක දවසක්වත් වම් අතට ඉඳ නොදී දකුණු අතින්ම කෑම කාලා. අතර වර්ධියත් වම් අතින් එහෙම කෑවනම් කවවත් ඒ හුරුව නැහැ නේද? දැන් අද මට වම් අතින් කෑම කාන්න බෑ. දකුණු අත හොඳට හුරුයි. ඒ උපමාවෙන් මම මතක් කළේ මුලින් මම අර වම් අතින් කෑවා වගේ අපි මුලින් මේ සත්‍යයේ පුද්ගලයේ අම්මා තාත්තා දුව පුතා කියලා පුද්ගල සංඥාවෙන්මයි බැලුවේ. මොන මේ උපමාව හොඳට ගලප ගන්න. මම මුලින් අර වම් අතින් කෑවා වගේ අපි නුහුරුවට වැරදි විදිහට අපි දන්නේ මම දන්නේ ඒක වැරදි කියලා ඒක මම වම් අතින් කියනවා. ඒ වගේ අපි දන්නේ මේක වැරදි කියලා. අපි මේ අම්මා තාත්තා දුව පුතා සත්‍ය පුද්ගලයා කියලා තමයි අපි අසුරු කරන්නේ. අර සීයාගේ පුතාලා මට කිව්වා වම් අතින් කන එක වැරදි. දකුණු අතින් කන්න කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා පෙන්වුවා ඔගොල්ලෝ දකින්න ක්‍රමයේ වැරදි. ඔය ක්‍රමයක තමයි දුක එන්නේ. ඔය සත්‍ය පුද්ගලයා කියලා බලන එක වැරදි. ඔතන තියෙන්නේ ඔක වැරදි. හරි එක තමයි මොකද්ද? නාම රූප දෙක. මොකද්ද නාමය? කන ගුණ ආහාරයෙන් හැදුණු අම්මත් ලේ නහර ඇට මුදුවලින් යුක්ත රූපය. ඒ කය ඇසුරු කරගෙන අවිද්‍යා කර්මයෙන් දැනි විඥානයක් පවතිනවා. ඒ කය ඇසුරු කරගෙන පවතින හිතෙන් තමයි රූප බලන්නේ, ශබ්ද අහන්නේ. ඒ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා තමයි යෑමෙන් වෙන්නේ. රූප බලන, ශබ්ද අහන, යෑමෙන් වෙන එකට රූපේ සම්බන්ධ නැහැ. කන බොන ආහාරය හිතට සම්බන්ධ නැහැ. මෙතන නාම රූප දෙකක් තියෙන්නේ කියලා ඇත්තට. අර පියා
වම් අතෙන් කන එක වැරදි හරියට පෙන්වන දකුණු අතෙන් වගේ සත්‍ය පුද්ගලයෙක් කියලා බලන එක වැරදි හරි මෙන්න නාම රූප දෙකක් තියෙන්නේ කියලා බලන්න කියලා තියෙනවා. දැන් පෙන්නපු ගම අර වම් අත වැරදි දකුණු අතෙන් කන්න කියලා පෙන්නන කියපු ගම මට දැන් හුරුද දකුණු අත නෑ. වම් අතෙන් හුරු යනවද නෑ. දැන් මට කරන්න වැඩක් තියෙනවා. ඒ කියන්නේ වම් අතේ හුරුව ගෙවෙනකම් දකුණු අත හුරු වෙනකම් ආයෝගික වෙනවා. ජීවිතෙන් කරන්න වෙනවා. එහෙනම් ඔගොල්ලන්ට මේ සත්‍ය පුද්ගලයෙක් කියලා මෙච්චර කල් පෙන්නා බැලුවා අහගන්න හම්බ වුණා සත්‍ය පුද්ගලයා කියලා හිතන දැනක තියෙන නාම රූප කියන ධර්මතා දෙකක් එකක් ලෙහෙලා දිගහැරලා පෙන්නුවා බලන්න කෙස් ටික ලෝක කූප ටික නියපොතු ටික හැම මාස් ආහාර එකින් එක පෙන්නුවා මේ ඔක්කොම කන බොන ආහාරයෙන් හැදලා තියෙන්නේ වෙනම පෙන්නුවා මේ කය අතුරු කරගෙන අවිද්‍යාව කර්ම කියන හේතුන්ගෙන් පැමිණි විඥානයේ කය අතුරු වෙනවා ඒ හිත නිසායි තෙමී නැහි ක්‍රියාකාරකම් ටික මේ පුද්ගලයාගේ අතරක තියෙන නාම රූප දෙකක් කියලා පෙන්වනවා. දැන් පෙන්වුවට ඔය නාම රූප දෙක නොදන්නා කාලේ පුද්ගලයේ කියලා බලපු හුරුව ගෙවිලා නැහැ. දැන් ඕගලන්ට තියෙන්නේ මේ නාම රූප දෙක දිහා නාම රූප දෙක බල මේ සත්‍ය පුද්ගලෙක් කියලා පෙනෙන හුරුව ගෙවන්නේ. මේ සත්‍ය පුද්ගලෙක් කියලා ඕගලන්ට තේරෙන්නේ සත්‍ය පුද්ගලෙක් ඉන්න හින්දා නෙමෙයි. මේ ඇත්ත නොදන්නා කාලෙදී සත්‍ය පුද්ගල සංඥාවෙන් බලපු හුරුව තියෙන්නේ ඇත්ත දැනගත්තා ඇත්ත අහගත්තා අර වැරදි හුරුව තව ගෙවිලා දැන් ආශ්‍රවයක් ඡේ කරනවා කියන්නේ ගෙවන්න තියෙන්නේ නැති කරන්නේ ගෙවන්න තියෙන්නේ වම් අතෙන් කාපු හුරුව මට ගෙවන්න නම් මොකද උනේ දකුණු අතින් දකුණු අතින් කෑම කාලම තමයි වම් අතේ හුරුව අයින් කරන්නේ ඒ වගේ සත්‍ය පුද්ගලයෙක් කියලා බලලා අපි හුරු වුණා නම් ඒක වැරදි. ඇත්ත මේ නාම රූප කියන ධර්මතා දෙකක් තියෙන්නේ කියන එක නම් දැන් මේ වැරද්ද ගෙවන්න තියෙන්නේ මොකද්ද? සත්‍ය පුද්ගල භාවයට තේරුම මේ හැම තැනකම පවතින නාම රූප දෙකක් කියන එක නිතරම බලන්න වෙනවා. ඕගොල්ලෝ එහෙම බලන්න මේ සත්‍ය පුද්ගලයෙක් කියන හුරුව දෙනවා. විදර්ශනා කියලා කිව්වේ ඕගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ නාම රූප දෙක නොපෙනී සත්‍ය පුද්ගලයෙක් හැටියට පෙනෙන තාක් මේ දකින්න ආශ්‍රව කියලා. මේ තමයි කෙලෙස් පරම හුරුව. මේ ඇත්ත නොදන්නා කාලේ ඇති කරගත්ත හුරුව. එහෙනම් මේ සත්‍ය පුද්ගලයෙක් කියලා පෙනෙන ගතිය ගෙවන්න පුළුවන්. ඒක ගෙවෙනකම් ඔයගලන්ට වැඩසටහනක් තියෙනවා. සමතේකින් කෙරෙන්නේ අරමුණු උපදින ගතිය අඩු කරන එක. සරාගී හැඟීම් අඩු කරන එක. ඒකෙන් ඒව වුණා කියලා යමක් වුණා නෙමෙයි. ඇස් ඉදිරි පිටට මෙහෙම පෙනෙන්නේ පුද්ගල භාවය ඕගලන්ට නැතිලා නම් පෙනෙන්නේ අන්න කෙලෙස් අඩු වෙලා. දැන් මේ ඕගලන්ට සත්‍ය පුද්ගලයෙක් කියලා පෙනෙන්නේ මේ කෙලෙස්ේ ආශ්‍රව. හොඳට අපි ආපහු ටිකක් බලමු විදර්ශනා කරන හැටි. හොඳට මේ ටික තේරුම් ගන්න. මේ ටික තේරුම් ගත්තාම අපිට හරි පහසුයි. දැන් අපි රූපය ගැන කතා කළා. රූපේ ඕනේ සත්ව පුද්ගල භාවයෙන් තොර අචේතනික, අචිත්තක, අසංඥ. අචේතනික කියන්නේ චේතනා නැති.
අචිත්තක කියන්නේ සිත් නැති, අසංඥා කියන්නේ සංඥා නැති. මලමිණියක් වගේ ස්වභාවයේ හොඳට තේරෙන රූපය කියන්නේ. ඒක බලන්න ක්‍රම කීපයක් තියෙනවා. කෙනෙකුට පුළුවන් කෙස් ලොම් නිය දත් සම්මස්නාර කියලා මේ වගේ ද්වත්ින් ආකාරයෙන් නැත්තම් කුණු කොටස් හැටියට සත්‍ය නොවන කොටස් එක්කක් විදිහට බලලා කනගුණ ආහාරය නිසා හැදිලා තියෙන්නේ කියලා බලන්නත් පුළුවන්. නැත්තම් මේ ශරීරයේ කෙස් ලොම් නිය දත් ආදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් බලලා ඒ සතර මහා ධාතු රූපේ කනබුන ආහාරය නිසා හැදිලා තියෙන්නේ කියලා බලන්නත් පුළුවන්. සංෝගකට මම කියනවා මේ මතක හිටින්ද නැති වරිච්චි පිටියකට උපමා කළා අර කණු හිතෝලා හරහට කෝටු බැඳලා කෝටු තියලා වැල් වලින් බැඳලා නැටි ඔබලා උඩින් නැටි පිළියම් කරලා හදපු වරිච්ච පිටියක් වගේ චරිත් මහ රහතන් වහන්සේ කියනවා මස් ඔබලා ඇටපූරු හිටවලා ලේනහරින් බැඳලා මස් ඔබලා හැම තුලින් උපදාන මේ රූපේ අවිත වරිච්ච පිටියක් වගේ කනබුන ආහාරයෙන් හැදෙනවා. ඔන්න ඒක රූපෙට හේතුව ආහාරය. ඊට පස්සේ මේ කය ඇතුළු කරගෙන පවතිනවා පෙර අවිද්‍යා කර්ම කියන හේතු නිසා ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන විඥානය. අවිද්‍යා කර්ම කියන හේතු ටික නිසා ප්‍රතිසන්දි වශයෙන් ලැබෙන විඥානය මේ කය ඇතුළේ. දැන් ඒ ආහාරයෙන් හැදුණු අවිඥානික කය ඇතුළු කරගෙන තමයි හිත පවතින්නේ. මේ කය හිත පවතින ඕකයක් නවතන පිට. ඒ කයේ පිහිටලා පවතින හිතෙන් තමයි මේ වැඩ ටික කරන්නේ. මම ඕගලන්ට උපමාවක් කළොත් මම මේ කුටුවේ ඉඳගෙන මහසෑය දිහා බලනවා. දැන් මේ කුටුවට මහසෑය පේනවද? කුටුවට මහසෑය පේන්නේ. කුටුව උපකාර මට ඉඳගෙන ඉන්න විතරයි. කුටුවේ පිහිටලා කුටුවේ ඉඳගෙන ඉන්න මටයි මහසෑය පේන්නේ. මෙතන ගනුදෙනුවක් අතරමැදි තියෙන්නේ මහසෑය පේන්නේ ඉඳගෙන ඉන්න මට පුටුව තියෙන්නේ මට ඉඳගෙන ඉන්න. පුටුවයි මහසෑයයි අතර ගනුදෙනුවක් නැහැ. මහසෑයට පුටුව තියෙන්නේ මහසෑයට පුටුව තියෙන්නේ පුටුවට මහසෑය තියෙන්නේ. ඒ වගේ මම උපමා කළේ මේ පුටුව වගේ තමයි අපේ කනබුන ආහාරයෙන් හැදෙන කය. පුටුව උඩ ඉඳගෙන ඉන්න මම වගේ තමයි කය ඇතුළු කරගෙන පවතින හිත. ඒ මට මහසෑය පේනවා වගේ කය ඇතුළු කරගෙන පවතින හිතටයි මේ රූප පෙනෙන්නේ. උපමාව පැහැදිලිද? මතක තියාගන්න. පුටුව වගේ තමයි කනබුන ආහාරයෙන් හැදුණු කිසිම හැඟීම් දැනීමක් නැති රූපේ කය. ඒ පුටුව උඩ ඉන්න පුටුව උපකාර මට ඉඳගෙන ඉන්න විතරයි. පුටුව උඩ ඉන්න මටයි මහසෑය පෙනෙන්නේ. එතකොට මහසෑයයි පුටුවයි අතර ගනුදෙනුවක් නැහැ. තේන්නේ? ඒ වගේ පුටුව වගේ කය පුටුව උඩ ඉඳගෙන ඉන්න මම වගේ තමයි කය ඇතුළු කරගෙන පවතින හිත. හිතටයි රූප පෙනෙන්නේ, හිතටයි ශබ්ද. ඒ පේන රූපය ඇහෙන ශබ්දයක් මේ කයත් අතර තියෙන සම්බන්ධයක් නෑ. නමුත් ඔය ටික අපි දන්නේ නැති හින්දායි
පෙනෙන දෙයක කයක් ඇඳගෙන ඇහෙන දෙයක කයක් ඇඳගෙන අපි රණ්ඩු කරන්නේ. මොකද මන් දිහා බලන්නේ? මොකද මන් කියන්නේ අහන්නේ කියලා අපි අර පෙනෙන රූපයක් ඇඳගෙන රණ්ඩු කරන්නේ. හොඳයි අපි දැක්කොත් කනගුණ ආහාරයෙන් හැදුණු රූපය කිසිම හැඟීම් ගැනීමක් නැහැ අචේතනිකයි. ඒ කය ඇතුළු කරගෙන පවතින හිතටයි රූප පේන්නේ කියලා අපි දැක්කොත් ඇයි මන් දිහා බලන්නේ කියලා අපි රණ්ඩු වෙන්නේ අර කිසි දෙයක් පේන්නේ නැති කයකද බයින්නේ. ඇයි මන් දිහා බලාගෙන ඉන්නේ කියලා අපි තරහ ගන්නේ ඒ කය ඇතුළු කරගෙන පවතින හිත එක්කද තරහවට ඉඩ නැහැ. නමුත් ඔය ස්වභාවයේ නොදැන ඔය නාම රූප දෙක නොදැන පුද්ගල භාවයකින් කය සහිතව පුද්ගලයෙක් බලනවා කියලා බැලුවොත් මොකද මන් දිහා බලාගෙන ඉන්නේ කියලා අපිට තරහ යයි. ඉතින් මම මෙතෙන්දි මතක් කළේ විදර්ශනාව කියනකොට හොඳට තේරුම් කරගන්න අස්පනාතික පිළිපෙළි තමන්ගේ මනසේ මේ කෙලෙස් ගති අඩු වෙනට ඕනේ. අරමුණු අඩු වෙච්ච තරමට අරමුණු නැති වෙච්ච තරමට රාගාදී නිමිති නැති වෙච්ච තරමට කෙලෙස් අරමුණු නොයිපදිච්ච තරමට තමයි යමක් කළා තමන්ට යමක් වුණා කෙලෙස් නැති වුණා නේ ඒ ටික සමතේ ලක්ෂණය. කෙලෙස් කියලා කියන්නේ කෙලෙස් නැති වෙනවා කියලා කියන්නේ ඇස් ඉදිරි පිටට එද්දී සත්‍ය පුද්ගල හැඟීම නැතිලා අනාත්ම ස්වභාවය ලබන්න ඕනේ. ඔබලට මෙන්න ඇස් දෙකෙන් බැලුවා පවතින නාම රූප ධර්මයන් දෙහිම නුවණ ටික ටික වැඩි වෙනවා නම් සත්‍ය පුද්ගල හැඟීම ටික ටික එන්නේ තමන්ගේ මනසේ අඩු වෙනවා නම් අන්න දකින්න කෙලෙස් අඩු වෙනවා කියලා. කෙලෙස් අඩු වෙනවා කියලා දකින්න. ඒ වගේ ඥාන දර්ශනයකට ඒ වගේ නුවණකට උපකාරී පිළිස ඔගොල්ලෝ සමතයක් වඩන්න. ආනාපාන සතිය වඩන්න. බුදු ගුණ අසුභේ මරණය මෛත්‍රිය වඩන්න. එහෙම කරනකොට සිතුවිලි කුඩින ගතිය අඩු වෙච්ච පමණකින් හිතට කයින් සංසිඳුණු බව සැහැල්ලු බව ආව පමණකින් ආලෝකයෙන් තියාව පමණකින් කමතහන හරි කියලා හිතන්න එපා. මොකද රබර් බෝලයක් යට උබාගෙන ඉන්නවා වගේ ආපහු ඔයගොල්ලෝ ලෝකෙට ආපු දවසට සත්‍ය බුද්ධුලේ එහෙම වෙන්නේ. ඇලෙන තැන ඔයගොල්ලෝ ඇලෙයි, ගැටෙන තැන ඔයගොල්ලෝ ගැටෙයි. නමුත් ඇලෙන්න ගැටෙන්න පුළුවන් සත්‍ය පුද්ගල භාවය හම්බ වෙන ලෝකයේ හම්බ වෙන තැන ඉඳලාම ඔයගොල්ලන්ට හැදෙනවා නම් වර්ධිත තැනක් නෑ. ඉතින් භාවනා පහතබ්බා කියනකොට අපි ගත යුතුයි මේ සමත භාවනාව ඒක ලක්ෂණ ටික දකින්න, විදර්ශනාව ඒක ලක්ෂණ ටික දකින්න, මේ කමතහන් වඩනකොට ඇති වෙන ගතිවලට රැවටෙන්න එපා. මේ විදිහට සමත කමතහන් වඩලා නීවරණ ධර්ම අඩු කරගෙන ඇත්ත ඇති හැටි දකින්න තමන්ගේ මනස මෙහෙවන්න. එතකොට තමන් තුළ අර තියෙන කෙලෙස් උරුව ටික අඩුවේ කැටිලා තියෙන්නේ. ඒක තමන්ට දැකම කරන්න පුළුවන්. මේ දීයේ ඇස් දෙකෙන් බලනකොටම පුද්ගල සංඥාව වෙනකට වඩා අඩු බව පෙනේ. අන්න ඒ විදිහට කළොත් ඔයගොල්ලන්ට මේ දුක්ඛාගත සසර ගමන නතර කරනවා කියන එක අපහසු නෑ. හැබැයි කර්මයක් මතක තියාගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය කියනකොට අපි ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා නේද කියලා ඔය ටික හිතුවා කියලා දුක්ඛ සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. ඔය දුකේ වචන ටිකක් අපි කියනවා.
පංච උපාදාන ස්කන්ධය කියන එක දකින්න ඕනේ. ඒක ඇති වෙන හැටි දකින්න ඕනේ. පංච උපාදාන ස්කන්ධයත් ඒක ඇති වෙන හැටි දැක්කොත් තමන්ට බම්බයක් වුණ ශරීරයේ තුලයි ලෝකෙ තියෙන්නේ කියන එක ප්‍රකට වෙන්නේ. එහෙනම් ඒ ලෝක නිරෝධය තමන් තුළ සිද්ධ වෙන්න සිද්ධ වුණොත් ඒකට තමයි ඒ ලෝක නිරෝධයට තමයි දුක්ඛ නිරෝධය කියන්නේ නිවන කියන එකක් දැනගන්න. ඒකට තියෙන මාර්ගය තමයි මෙන්න මේ සීලයක පිළිපදලා සමථ විදර්ශනා ධර්ම වඩන එක. සීලේ භූමිය වගේ ඒක පිළිපිටිය යුතුයි පන්සිල් උපෝසත අස්ථානවලදී මේ විදිහට තමන්ට හැකියාවක් ප්‍රමාණය සමත කමඨානේ ලක්ෂණ ටික හඳුනා ගන්න සමතේ වඩන්න ලක්ෂණ වල රැවටෙන්න එපා. විදර්ශනාවේ ලක්ෂණ ටික හඳුනා ගන්න විදර්ශනා කරන්ද පිළිපෙනෙන මට්ටමේ කෙලස් කියවා ගන්න. මෙන්න මේ විදිහේ දැන අවබෝධයෙන් යුක්ත ඕගොල්ලෝ කටයුතු කළොත් ඕගොල්ලන්ගේ නිවීම ඕගොල්ලන්ගේ නිවීම මේ ජීවිතේම හදා ගන්න පුළුවන්. පින්වතුනි මේ දුවන්නන් වාල දුවන සමාජ රටාවට අනුව දුවන් දෙපා ගොඩාක් දෙනෙකුගේ ජීවිතයේ යථාර්ථය අමතක වෙන යුගයක් වෙලා ඒ බඳු යුගයක අපි ටිකක් සිහි බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. දේවදූත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නිරේත යන සත්‍යය පපුවේ අග්ගගහ අඬනවලු අනේ මම මිනිස්සෙක් වුණොත් මම දන් දෙනවා මම සිල් රකින්නවා මම භාවනා කරනවා මම මහාන වෙනවා කියලා විලාප දිවිලු අඬන්නේ. කර්මයේ ස්වභාවය කල්ප ගණන් මේ වගේ දුක් විඳලා මනුස්ස ලෝකයට ආවම භවයෙන් වැහෙනවා ආයෙත් එන්නේ නැහැ. ආයෙත් යමක් නම් එපා කියලා ආවේ එතෙන්ට මෙයන්ද අපි කටයුතු කරගන්නවා. ඉතින් වාසනාවකට අපි මිනිස්සු වුණා බුද්ධෝත්පාද කාලේ හම්බ වුණා සද්ධර්මයේ දින වටපිටාව හම්බ වුණා මේ දුර්ලභ අවස්ථාව අතහැර ගන්න එපා. සසරට වැටුණොත් අපිව බේරගන්න වෙන කවුරුත් ඉන්නේ නැහැ කියන එක හැමදාම මතක කරගන්න ඕනේ. පොඩි උපමා කතාවක් මම කියන්නම්. මේ ඉන්දියන් ස්වාමීන් වහන්සේලා මට මේ උපමා කතාව කිව්වේ. ඒ ස්වාමීන් වහන්සේ මතක් කළා ඔය රත්නපුරේ ඒ ගමනක ගමන් මම තියාගන්න තේරෙන්නේ වටිනා මැණික් තියෙනවා. ඒ වගේ මැණිකක් පොඩි ළමයෙකුට හම්බ වුණොත් අපි නිකම්ට කෝටි ගණනක් වටිනා මැණිකක් පොඩි ළමයෙකුට හම්බ වුණොත් එයා ඒකේ වටිනාකම දන්නේ ඒ වටිනාකම නොදන්නාකම නිසා ඒ ළමයාගෙන් ඒ කෝටි ගණනක් වටිනා මැණික අයින් කරන්න වියදම් කරන්න ඕනේ 750 රුපියලක් විතරයි. 750ක රුපියලක ටොපියක් තීනු ගෝලයක් මේ ළමයා අතට දීලා පුතේ මේක ගන්න ඔක දෙන්න කිව්වොත් ඒ ළමයා දෙනවා. මොකද මේකේ වටිනාකම නොදන්නා නිසා. ඒ වගේ මේ ලෝකේ වටිනාම මැණික් වලින් රුවන් වලින් වටිනාම රුවන් තමයි තුනුරුවන්. ඒ තුනුරුවන් කියන්නේ ඒක වටිනාකම නොදන්නා අය අපේ නම් ඒ මැණික් උදුර ගන්න 750 රුපියලක් විතර වේදන් කරන්න ඕනේ. මොකද්ද? ඇහැට පේන්න ප්‍රියමනාප රූපයක්, කනට ඇහෙන්න ප්‍රියමනාප ශබ්දයක්, නාසයට ගන්ධයක්, දිවට රසක්, කයට ස්පර්ශයක් දුන්නා නම් ටොපියක් දුන්නා වගේ. ආයතුනුකම් ඕනේ නැහැ, මුකුත් ඕනේ නැහැ, බලන්න ඒකෙම ඇලිලා ඉන්නවා. එහෙම වෙන්න එපා. පොඩි ළමයි වගේ වෙන්න එපා, කිරිසප්පයෝ වගේ වෙන්න එපා. මේ වස්තුවේ මේ මැණිකේ වටිනාකම තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙන උත්සාහවත් වෙන අය සඳහායි බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ. ඉතින් අද මේ දේශනාවත් යම් පමණකින් මේ පින්වතුන්ට මේ ජීවිතයේදීම සසර දුක් නිවන සත්‍ය අවබෝධය ලබා ගැනීමට හේතු උපනිශ්‍රය වේවා. උතුම් නිර්වාණ සම්පත්තිය අවබෝධය සඳහා මේ කුසලයේ හේතු උපනිශ්‍රය වේවා කියලා සාදුනාදන පවත්වන්න. ඒ වගේම කල්පනා කරගන්න ඕනේ අද දවස පුරාවටම
බොහෝ පින්කම් සිද්ධ කරගත්තා. විශේෂයෙන් අපේ පින්වත් ධර්මදන අපේ පින්වත් ස්වාමීන් වහන්සේ වෙලා මේ හැම දිනකට මේ යහපත් සත්‍යව සිද්ධ කරගන්න කුසල ධර්ම සිද්ධ කරගන්න අවස්ථාව ලැබෙලා දුන්නා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ හේතු සහ සම්බන්ධ වෙච්ච සියලුම දෙනාට මේ කුසල ධර්මයේ තුලින් නිදුක් නිරෝගී සුවපත් භාවයේ කෙර ජීවනය ලැබෙත්වා. තව තවත් කරන සාසන නාමක කටයුතු සිද්ධ කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධි මුතුන්ගේ සැලසෙත්වා කියලා එයාගේ නොමිට අසු කරන බව එවාගේ සාසනයේ ආරක්ෂාව කරන සාසන නාමක ශක්තිය ලැබේවා. ඒ සිද්ධියට පරිපූර්ණව කරමු. හැමදේම මම ඉතරම නිරන්තරව මොදන් කරන්නේ ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාගමනෝ දිත්වා ජීවං රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාගමනෝ දිත්වා ජීවං රක්ඛන්තු සාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤාගමනෝ දිත්වා ඒ වගේම මේ කුසල ධර්මයේ තියෙන සියලුම කුසලයන් අනිමේ නාමයෙන් සම්පූර්ණ කරමු. මේ පරිවිදයේ අපිට මේ මාර්ගයෙන් උපකාර කරපු ගුරුතුමෝ මහන්සියන්ට ඒ ගුරුතුමෝ මහන්සියන්ට මේ කුසල ධර්මයන් ඒ වගේම අපේ පින්වත් මේකේ ඥාන අවස්ථාවන්දී පත් කරනවා. ඒ වගේම බෞද්ධ ආධිකාරියන් මේ කටයුතු මෙහෙවලා කටයුතු කරන අපේ මේ ශ්‍යාමපතතුමන් දියාගෙන ප්‍රයත්න අපත්තතුමා මේ පරිලෝකීය කටයුතු පත් කරනවා. ඒ වගේම අපේ මගේ ඥානන ආධිකාරියන් අතුල් දෙන්න සාසම්බන්ධ සියලුම දෙනාගේ නම් නැති කාලය ආශ්‍රා කළා වූ සියලුම වේගේ ඥාතීන් මේ මොහොතේ සිහිපත් කරලා අපේ පොළකින් අනුමෝදන් කරමු. ඉදන් මේ ඥාතීන් හෝතු සුඛිතාවන්තු නාතේ ඉදන් මේ ඥාතීන් හෝතු සුඛිතාවන්තු නාතේ ඉදන් මේ ඥාතීන් හෝතු සුඛිතාවන්තු නාතේ මේ සෑමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ ජීවිතය ලැබෙත්වා. මේ සම්බුද්ධ ශාසනය තුළදී මාර්ගඵල ලබාගෙන සසර දුකින් ඈතර වෙන්නට හේතු